තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාගයේ සඳහා පාඩම් සහ අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා. අභිධර්මයේ කොටසේ අභිධර්මයේ පොතේ 3 වෙනි පාඩමේ 2 වෙනි කොටස. අපි පළවෙනි කොටස ගොඩක් දිගින් දිගට කතා කළා. විශේෂ හඳුනාගත යුතු අවබෝධ කරගත යුතු කරුණු බොහොමයක් තිබුණු නිසා ඊට අමතරව තිබෙන තේරවාදී අභිධර්ම ප්‍රකරණ සහ ධම්මසංගණී ප්‍රකරණය ප්‍රධාන ප්‍රකරණයක් විදිහට අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ 3 වෙනි පාඩම අභිධර්ම සාහිත්‍ය කියන පාඩම. පිරිවෙන්න දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක ඔබට සම්බන්ධ වෙන්නට කියලා සිහිපත් කරන ගමන් යටින් තිබෙනවා subscribe කියලා බටන් එකක්. ඒක ඔබන්න. ඒක ඔබනකොට bell icon එකක් මතුවෙනවා. ඒ මතුවෙන bell icon එක උඩ ඔබ ක්ලික් කළාට පස්සේ මතුවෙනවා icon කිහිපයක්. ඒකෙදි all කියලා එකක්. ALL අකුරු වලින් දකින්නට පුළුවන්. අන්න ඒක ක්ලික් කළාට පස්සේ අපි නාලිකාවට එකතු කරන සියලුම වීඩියෝ පාඩම් ඔබේ දුරකථනයටම ඔබේ ඊමේල් එකටම ගෙන්වා ගැනීමේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. දැනුවත් කිරීමක් සිදු වෙනවා. ඒ නිසා ඒ විදිහට ඔබට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්නට. එහෙමනම් අපි බලමු. ධර්මාචාර්ය විභාගයේ තරමක් අපහසු අමාරු කොටසක් තමයි අභිධර්ම කොටස. ඉතින් ඒක තව ටිකක් අමාරු වෙලා තිනවා, පහසු වෙලා තියෙනවා. පොතේ තිබෙනා වූ කරුණු වෙන් කරලා හඳුනා ගන්නට, අවබෝධ කර ගන්නට අපහසු අමාරු තැන් බොහෝමයක් තියෙන්නට පුළුවන්. ඒ හැම දෙයක්ම ලිහිල් කරගනිමින් සරලව අපි මේ සාකච්ඡාවන් සිදු කරමු. තේරීය විභජ්‍යවාදී සම්ප්‍රදායේ අභිධර්ම කෘති 7ක් තියෙනවා. තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායේ අභිධර්ම කෘති 7ක් තියෙනවා. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, පුග්ගල පඤ්ඤත්තිප්පකරණය, ධාතු කතාප්පකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය. ඉතින් අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. සප්ත ප්‍රකරණය නම් කරන්නට කියලා. එහෙම නැත්නම් සත්ත ප්‍රකරණයේ අතරින් සත්ත ප්‍රකරණයෙන් 3ක් නම් කරන්න, 2ක් නම් කරන්නට කියලා කියන්නට පුළුවන්. එහෙම නැත්නම් සත්ත ප්‍රකරණයෙන් 4ක් නම් කර 2ක් පිළිබඳව විස්තර කරන්නට කියලා. එහෙම නැත්නම් ලකුණු 3 වගේ ප්‍රශ්නයක් තිබුණොත් ඒ අවස්ථාවකදී මේ විදිහට කෙටි ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නට පුළුවන්කම තියෙන. ලකුණු 2ක් තිබෙන ප්‍රශ්නයකදී මෙතනින් 4ක් නම් කරන්නට කියලා එන්නටත් පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් බෞද්ධ දුවදරුවන් හැටියට අපි අනිවාර්යයෙන්ම නාමිකව හෝ මේ නම් ප්‍රකරණ 7 පාඩම් කරගෙන තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. නැවත වතාවක් බලමු. ධම්මසංගණී ප්‍රකරණය, විභංගප්පකරණය, පුග්ගල පඤ්ඤත්තිප්පකරණය, පුග්ගල පඤ්ඤත්තිප්පකරණය. හොඳට අකුරු බලන්න. ධාතු කතා ප්‍රකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය සහ ප ဋ ාණප්පකරණය. මේ විදිහට කීපවතාවක් කියවන්න. ඔබගේ සටහන් පොතේ මේවා ලියාගෙන පාඩම් කරනවා නම් ගොඩක් ඉක්මනින් මතක තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ සටහනක් විදිහට ලියාගෙන එහෙම පාඩම් කරනකොට ඉතා ඉක්මනින් මතක තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ධම්මසංගණී ප්‍රකරණය, විභංගප්පකරණය, පුග්ගල පඤ්ඤත්තිප්පකරණය, ධාතු කතා ප්‍රකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය කියන මේ ප්‍රකරණ 7 තේරවාදී අභිධර්ම ප්‍රකරණ 7. මේවා ඍජු ලෙසම සම්බුද්ධ භාසිත කෘති බව තේරවාදී අට කතාව අවධාරණය කරයි. තේරවාදී අට කතාවල අවධාරණය කරනවා මේවා එක එල්ලේම සම්බුද්ධ භාසිත විදිහට ඍජුවම
මේවා සම්බුද්ධ භාසිත විදිහට දක්වනවා. මෙතනදී මොග්ගලී පුත්තතිස්ස හාමුදුරන් වහන්සේ අභිධර්ම පිටකයට එකතු කරපු කතාවත් උපකරණය විශේෂයි. මේ කතාවත් උපකරණය විශේෂ වෙන්නේ මේක මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තමයි නිර්මාණය කරන්නේ. එතකොට මේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ රචනා කරපු තුන්වෙනි ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකයට එකතු වෙච්ච මේ ප්‍රකරණයත් සම්බුද්ධ භාසිතයක්ද කියන ගැටලුව මතුවෙනවා. අපි මෙතනදී කතා කළා අට කතාචාරීන් වහන්සේලා ඍජුවම අභිධර්මයේ ප්‍රකරණ 7ම සම්බුද්ධ භාසිත විදිහට පිළිගන්නවා කියලා. ඉතින් මොග්ගලී පුත්තතිස්ස හාමුදුරුවෝ තුන්වෙනි ධර්ම සංගායනාවේ වෙලාවේදී එක ප්‍රකරණයක් ඉදිරිපත් කරපු බව අපි දන්නවා. ඉතින් ඒක සම්බුද්ධ භාසිතයක්ද නැද්ද කියන ගැටලුව දැන් මතුවෙන්නට පුළුවන්. අපි බලමු ඊළඟ විස්තරයෙන් ඒකට පිළිතුරු ලැබෙනවා. තේරවාදී අටුවාචාරින් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලී පුත්තතිස්ස හිමියන් එම කෘතිය කර ඇත්තේ බුදුරදුන් විසින් දෙන ලද න්‍යාය පදනම් කොටගෙන නිසා එහි කර්තෘත්වය ඒ හිමියන්ට නොව බුදුරදුන්ට හිමිවන බවයි. එතකොට අපි මීට කලින් පාඩම් වලදී කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා අභිධර්මයේදී ප්‍රථමයෙන්ම පළමුවටම කරලා තියෙන්නේ මාතෘකා එකතු කරන එක. මාතෘකා එකතු කරලා අවසානයේදී තමයි ඒ කොටස් වලට මාතෘකා වලට අදාළ විස්තර ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ විස්තර එහෙම නැත්නම් මේ මාතෘකා ඔක්කොම සංග්‍රහ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නියම කරන ලද න්‍යාය පදනම් කරගෙන. බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදුණු න්‍යායක් අනුගමනය කරමින් තමයි අභිධර්මයේදී මාතෘකා සංග්‍රහ කරලා තියෙන්නේ, මාතිකා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නිර්මාණය කරලා තිබුණු මාතෘකා වලට තමයි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ කතාවත් උපකරණය කරන්නේ. ඒ නිසා එයත් කියන්නේ කතාවත් උපකරණයත් මොග්ගලී පුත්තතිස්ස හාමුදුරන් වහන්සේ රචනා කළාට කර්තෘත්වය හිමි වෙන්නේ බුදුරජාණන් වහන්සේටම බව සඳහන් වෙනවා. ඉතින් කතාවත් උපකරණය පිළිබඳව සම්බුද්ධ භාසිතයක්ද කියන එක පිළිබඳව මතුවෙන්නට පුළුවන් ගැටලු निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ඇති කරගත්ත. ඊට අමතරව අපි මුලින්ම ඉගෙන ගත්තා සත්තප්පකරණය. තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය තුල දක්නට ලැබෙන ප්‍රධානම ග්‍රන්ථ 7. ඒ ග්‍රන්ථ 7 අතරින් පළවෙනියටම අපි කතා කරපු ප්‍රධාන ප්‍රකරණ ග්‍රන්ථය තමයි ධම්මසංගණී ප්‍රකරණය. ධර්මසංගණී ප්‍රකරණය. ඉතින් අපි බලමු මොකක්ද ධම්මසංගණී ප්‍රකරණය කියන්නේ. මොනවද ධම්මසංගණී ප්‍රකරණේ විශේෂත්වය? ඉතින් විභාගවලදී අහලා තියෙනවා ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව විස්තරයක් කරන්න, කතාවත් උපකරණය පිළිබඳව විස්තරයක් කරන්න. එහෙම නැත්නම් තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදායට අයත් ප්‍රකරණ 7 නම් කරමින් විස්තරයක් කරන්නට ඒ විදිහේ ප්‍රශ්න එන්නට පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ ප්‍රශ්න ලියාගෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු ධම්මසංගණී ප්‍රකරණය. තේරවාදී අභිධර්මයේ කේන්ද්‍ර ප්‍රකරණය බවට පත් වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණය. ප්‍රධාන මේක පළවෙනිටම සඳහන් වෙන්නේ ඒ නිසා වෙන්නට පුළුවන් ධම්මසංගණී ප්‍රකරණය. ඉතින් ප්‍රධාන එහෙම නැත්නම් කේන්ද්‍රීය ප්‍රකරණය වෙනවා. ඒකට හේතුව අපි බලමු මොනවද කියලා. ඒ අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යා ලේඛනයක් බඳු ප්‍රභේදකරණයක් විලාසයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එතකොට මෙතනදී සඳහන් වෙනවා සංඛ්‍යා ලේඛනයක් වගේ. සංඛ්‍යාත්මකව තමයි ධම්මසංගණී ප්‍රකරණේ ගොඩක් කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රභේදකරණය සංඛ්‍යාත්මකව ප්‍රභේද කිරීමක්. එහෙම නැත්නම් වර්ග කිරීමක්. සංඛ්‍යාත්මකව කොටස් කිරීමේ ලක්ෂණයක් තමයි ධම්මසංගණී ප්‍රකරණේ අපිට දකින්නට තියෙන ප්‍රධානම ලක්ෂණය. ධම්මසංගණී
ප්‍රකරණයේ ප්‍රධානම ලක්ෂණය සංඛ්‍යාත්මකව ප්‍රභේද කරලා විශ්ලේෂණය ප්‍රභේද කරලා වර්ග කරලා දක්වලා තිබීම. එය ආරම්භ වෙන්නේ මාතිකා නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකි. මාතිකා අපි සඳහන් කළා මාතිකා කියන සංඛ්‍යාත්මකව දක්වලා තියෙනවා මාතෘකා. කෙටියෙන් මාතෘකා විදිහට දක්වලා තියෙනවා. ඉතින් සම්පූර්ණ මාතෘකා පෙළක් තමයි පළවෙනියටම ධම්මසංගණී ප්‍රකරණයේ දකින්න පුළුවන් වෙන්නේ. මෙම මාතෘකා ධම්මසංගණියට පමණක් නෙවෙයි සමස්ත අභිධර්ම පිටකයටම පොදු බව සලකන්න පුළුවන්. එතකොට මේ ධම්මසංගණී ප්‍රකරණයේ මුලින්ම සඳහන් වෙන මාතිකා එහෙම නැත්නම් මාතෘකා සම්පූර්ණ අභිධර්ම පිටකයටම සංග්‍රහ වෙන මාතෘකා විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද පස්සේ විස්තර වෙන අනිකුත් ප්‍රකරණ ග්‍රන්ථවල තියෙන විස්තර වෙන සියල්ලක් පිළිබඳව මේ ධම්මසංගණී ප්‍රකරණේ මාතෘකා විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා මේ මාතෘකා ධම්මසංගණී ප්‍රකරණයට විතරක් නෙවෙයි සමස්ත අභිධර්ම පිටකයටම දක්වපු මාතෘකා පෙළක් මාතිකා පෙළක් විදිහට දක්වන්න පුළුවන්. මාතෘකා 122ක් මාතෘකා 122ක් තියෙනවා ධම්මසංගණී ප්‍රකරණේ. මාතෘකා 122ක් තියෙනවා. ඒ මාතෘකා 122කින් මුල් 22 මුලින්ම තියෙන 22ම ත්‍රික විදිහට තමයි හඳුන්වන්නේ. මුලින් තියෙන 22 ත්‍රික විදිහට හඳුන්වනවා. මාතෘකා 122ක් තියෙනවා. 122කින් 22ක් ත්‍රික විදිහට හඳුන්වනවා. අනිත් ඒවා දුක විදිහට හඳුන්වනවා. ත්‍රික දුක. තික දුක. ඉතින් මොකද මේ ත්‍රික සහ දුක විදිහට හඳුන්වන්නේ? ත්‍රික සහ දුක විදිහට හඳුන්වන්නේ ඇයි කියලා අපි ඊළඟට බලමු. පළවෙනි මාතෘකා 122ක් තියෙනවා. මාතෘකා 122කින් මුලින් තියෙන 22 ත්‍රික විදිහට හඳුන්වනවා. අනිත් ඒවා කියන්නේ එතකොට 22යි 122යි මාතෘකා සියල්ලක්ම ධම්මසංගණියේ තියෙන්නේ. ඒකෙන් 22ක් ත්‍රික විදිහට හැඳින්වෙනවා. එතකොට මාතෘකා තව 100ක් තියෙනවා. ඒ මාතෘකා 100ම දුක විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට දුක 100ක් සහ ත්‍රික 22ක්. එතකොට ත්‍රික සහ දුක කියන දෙකම මාතෘකා ධම්මසංගණියේ තියෙනවා 122ක්. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝය. ඔන්න ත්‍රික කියන්නේ මොනවද කියලා අපිට කියලා දෙනවා. ත්‍රික කියන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මවලට. උදාහරණ කුසල අකුසල අව්‍යාකත. කුසල අකුසල අව්‍යාකත කියන තුන හඳුන්වනවා එක ත්‍රිකයක් විදිහට. මොකක්ද මේ ත්‍රිකයේ නම? කුසලත් ත්‍රිකය විදිහට. කුසලත් ත්‍රිකය. කුසල අකුසල අව්‍යාකත. කුසල අකුසල අව්‍යාකත කියන තුන කුසලත් ත්‍රිකය. මාතෘකා 122කින් මුලින් සඳහන් වෙන්න ත්‍රික 22කින් එක ත්‍රිකයක් තමයි කුසලත් ත්‍රිකය. ඒ කුසලත් ත්‍රිකයට ඇතුළත් වෙන්නේ කුසල අකුසල අව්‍යාකත කියන මාතෘකා කොටස්. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ යන තුන වේදනා ත්‍රිකය. ඊළඟ ත්‍රිකයක් තියෙනවා තව ත්‍රිකයක්. ඒ ත්‍රිකය තමයි වේදනා ත්‍රිකය. වේදනා ත්‍රිකය. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන තුන. හරි. එතකොට ත්‍රික කියලා කොටසක් තියෙනවා කියලා කිව්වා. ත්‍රික සහ දුක විදිහට මාතෘකා බෙදලා තියෙනවා කියලා. ත්‍රික 22කුත් දුක 100කුත්. එතකොට ඒ අතරින් ත්‍රික දෙකක් අපි කතා කළා. කුසල ත්‍රිකය සහ වේදනා ත්‍රිකය. කුසල ත්‍රිකය කුසල අකුසල අව්‍යාකත කියන තුන, සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන තුන වේදනා ත්‍රිකය විදිහට. ධම්මසංගණී ප්‍රකරණේ ත්‍රිකවලට උදාහරණ හේතු දුක න හේතු කියන දෙක. හේතු න හේතු කියන දෙක හේතු දුක විදිහට සඳහන් වෙනවා. හේතු
න හේතු කියලා දෙකක් තියෙනවා. ඒ දෙකක් තියෙන හින්දා තමයි මේකට දුක කියලා කියන්නේ. දෙක ගානේ බෙදලා තියෙන ඒවා හේතු කියලා එකක් විස්තර වෙනවා. අනිත් එක න හේතු කියන එක. එතකොට හේතු න හේතු කියලා දෙකක්. ඒ දෙක හේතු දුක. ඊළඟට සහේතුක අහේතුක කියන දෙක සහේතුක දුක. සහේතු අහේතු කියන දෙක සහේතුක දුක විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට ත්‍රික සහ දුක විදිහට වර්ග කරලා දක්වලා ඊළඟට මෙම ලැයිස්තු දෙකම නිමාවටපත් වෙන්නේ සුත්තන්ත මාතිකා. සුත්තන්ත මාතිකා කියන ධර්ම ගණ 42කි. සුත්තන්ත මාතිකා කියන ධර්ම ගණ 42කින් තමයි ත්‍රික සහ දුක කියන කොටස් දෙකම නිමාවටපත් කරලා තියෙන්නේ. ඉතින් ඒවා අභිධර්මයට නෙවෙයි සූත්‍රවලට අයත් ප්‍රභේද උනත්. සුත්තන්ත මාතිකා කියලා කියන්නේ සූත්‍රවලට දැක්වෙන්නා වූ මාතෘකා සංග්‍රහ කිරීමේ ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය අභිධර්ම පිටකයේ ධම්මසංගිනී ප්‍රකරණයේ අවසානයේදී ත්‍රික සහ දුක කියන දෙකේම අවසානයේදී ධර්ම සංග්‍රහ 42ක් ධර්ම ගණ 42ක් විදිහට දක්වනවා. ඒකට හේතුව මොකද්ද? අභිධර්මයට විතරක් නෙවෙයි සරියුත් හාමුදුරන් වහන්සේ විසින් මේවා ධම්මසංගිනී මාතෘකාවලටත් එකතු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේවා සුත්තන්ත මාතිකා කියන කොටස ධර්ම ගණ 42 ත්‍රික සහ දුක කියන කොටස් දෙකේ අවසානෙට ධම්මසංගිනී ප්‍රකරණයේදී ඇතුළත් වෙන්නේ කියලා. මේවා එකතු කරලා තියෙන්නේ සාරිපුත්‍ර හිමියන් විසින් බව තමයි අටුවා ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඉතින් මාතෘකාවලින් පස්සේ ධම්මසංගිනීය කාණ්ඩ කිහිපයකට බෙදෙනවා. අභිධර්මයේ මූලික කරුණු 4කට බෙදෙනවා. චිත්තුප්පාද කාණ්ඩය විදිහට එක කාණ්ඩයක්, ඊළඟට රූප කාණ්ඩය, ඊළඟට නික්කේප කාණ්ඩය සහ අටකතා කාණ්ඩයේ විදිහට ඔය විදිහට වර්ගීකරණය කරනවා. ඉතින් ඒ කාණ්ඩ වලින් චිත්තුප්පාද කාණ්ඩ 4 ධම්මසංගිනී ප්‍රකරණෙහි දක්නට ලැබෙන්නා වූ ධර්ම සංග්‍රහ කිරීමේ එහෙම නැත්නම් අභිධර්ම කාරණා සංග්‍රහ කිරීමේ කාණ්ඩ 4 නම් කරන්නට කියලා අපෙන් අහන්නට පුළුවන්. චිත්තුප්පාද කාණ්ඩය චිත්ත සහ චෛතසික ධර්ම පිළිබඳව කුසල අකුසල සහ අව්‍යාකත. කුසල අකුසල අව්‍යාකත කියන කොටස් වශයෙන් සලකලා ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම තමයි චිත්තුප්පාද කාණ්ඩයේදී වෙන්නේ. චිත්ත චෛතසික සිත සහ සිතුවිලි සිත 89 සහ චෛතසික 52 හා සම්බන්ධව තිබෙන්නා වූ කුසල අකුසල සහ අව්‍යාකත කියන ආකාර 3ට අනුව වර්ගීකරණය කරන එක සාකච්ඡා කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් ආදී කාමාවචර ලෝකවලට රූපාවචර ලෝක, අරූපාවචර ලෝක, ලෝකෝත්තර භූමි කියන මේ ආකාරවලට පවතිනා වූ සිත් පිළිබඳව සිත් 89ක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. සිත් පිළිබඳව ප්‍රශ්නෝත්තර ආකාරයකින් සාකච්ඡා කිරීම චිත්තුප්පාද කාණ්ඩයේදී සිද්ධ වෙනවා. කාමවචර, රූපවචර, අරූපවචර සහ ලෝකෝත්තර කියන භූමි, කාමවචර භූමි, රූපවචර භූමි, අරූපවචර භූමි, ලෝකෝත්තර භූමි කියන. ඉතින් මේවට අදාළව තොරතුරු සාකච්ඡා කරනවා ප්‍රශ්නෝත්තර ක්‍රමයකට චිත්තුප්පාද කාණ්ඩයේදී ධම්මසංගිනී ප්‍රකරණය. ඊට පස්සේ ඒවා කුසල අකුසල අහේතුක වශයෙන් ප්‍රභේද වෙන්නේ කොහොමද, වර්ග කරන්නේ කොහොමද කියලා වර්ගීකරණය කරලා දක්වනවා. මේවා ධම්මචත්තාන වාරයේදී සොම්නස දොම්නස වැනි කවර ගුණයක් තිබේදයි හඳුන්වනු ලැබේ. කවර ආකාරයේ ගුණයක් තියෙනවද කියලා කියනවා. ධම්මචත්තාන කියන වාරයක් තියෙනවා. මේ වාර වශයෙන් වර්ගීකරණයක් කරලා තියෙනවා. ධම්මචත්තාන වාරය සහ කොට්ටාස වාරය සහ ශුන්්‍යත වාරය කියලා. එතකොට ධම්මචත්තාන වාරයේදී සොම්නස දොම්නස වගේ කොයි වගේ ගුණයක් මේ සිත්වලට තියෙනවද කියලා වර්ගීකරණයක් කරලා තියෙනවා. කොට්ටාස වාරයේදී කන්ද ආයතන ධාතු ආදී කොටස් වශයෙන් වර්ග කරනු ලබනවා.
කොටස් වශයෙන් වර්ග කරනවා කොට්ටාස් වාරයේදී කන්ද ආයතන ධාතු විදිහට. කන්ද ආයතන ධාතු විදිහට කරන වර්ගීකරණයක් තමයි කොට්ටාස් වාරයේදී තියෙන්නේ. අපිට පුළුවන් කියන්නට ධම්මචත්තාන වාරය සහ කොට්ටාස් වාරය සහ ශුන්්‍යත වාරයේ වශයෙන් වාර වශයෙන් වර්ගීකරණයකුත් චිත්තුප්පාද කාණ්ඩයේදී සිද්ධ කරලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. ආත්ම වැනි දෙයින් ශූන්‍ය බව පැහැදිලි කිරීම තමයි ශුන්්‍යත වාරයේදී සිද්ධ වෙන්නේ. ආත්ම කියන දෙයින් සිත ශූන්‍යයි. ආත්ම වශයෙන් ගන්න බෑ. හිත ආත්ම වශයෙන් ගන්න බෑ. ඒක ශූන්‍ය දෙයක් කියන එක තමයි එතනදී කියවෙන්නේ. එතකොට කොට්ටාස වාරය සහ ශුන්්‍යත වාරය විශේෂයි. මේ දෙක විශේෂ වෙන්නේ මොකටද? වඩාත් සියුම් ආකාරයේ විග්‍රහයක් තමයි කොට්ටාස වාර සහ ශුන්්‍යත වාරවලදී ධම්මසංගණී ප්‍රකරණයේ චිත්තුප්පාද කාණ්ඩයේදී සිද්ධ වෙන්නේ. ඊළඟට රූප කාණ්ඩය භෞතික රූප පිළිබඳව සාකච්ඡාවක් මාතෘකාවලදී දක්වපු ආකාරයටම මෙතනදී සිද්ධ වෙනවා. රූප කාණ්ඩය තුල භෞතික රූප පිළිබඳව සාකච්ඡාවක් තමයි සිද්ධ වෙන්නේ. චිත්තුප්පාදයේදී කෙටියෙන් දක්වපු අව්‍යාකත ධම්ම කියන කොටසක් තියෙනවා. චිත්තුප්පාද කාණ්ඩයේදී ඒවා කෙටියෙන් දක්වලා තියෙනවා. මේක අයිති වෙන්නේ රූප කාණ්ඩයට නිසා රූප කාණ්ඩයේදී අව්‍යාකත කියන කොටස ඉතාමත් දීර්ඝව විස්තර කරලා තිනවා සාකච්ඡා කරනවා. රූප අයත් වෙන්නේ මේ අව්‍යාකත කියන ගණයට. ඒ නිසා තමයි අව්‍යාකත කියන කොටස චිත්තුප්පාද කාණ්ඩයේ දක්වපු කෙටියෙන් දක්වපු කොටස රූප කාණ්ඩයේදී දීර්ඝව විස්තර කරන්නේ සාකච්ඡා කරන්නේ. රූප 28ක් රූප කාණ්ඩයේදී සාකච්ඡාවට භාජනය වෙනවා. නික්කේප කාණ්ඩයේ ඊළඟට මුලදී වර්ග කරන්නට නොලද මුලදී වර්ග කරපු නැති මාතෘකාවන් අතරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාවන් මෙච්චරක් කියලා දක්වමින් වර්ගීකරණයක් කරනවා. නික්කේප කාණ්ඩයේදී මුලදී සඳහන් කරලා නැති මාතෘකා අතරින් එක් එක් පදයෙන් සංග්‍රහ කරන්නට ඕන දේවල් මෙච්චරක් කියලා විස්තර කරලා දීමක් තමයි නික්කේප කාණ්ඩයේදී වෙන්නේ. ඒ කියන්නේ මේ මාතෘකාවෙන් මෙච්චර කරුණු සංඛ්‍යාවක් දක්වන්න ඕනේ. මේ කාණ්ඩයේදී මෙච්චර කරුණු සංඛ්‍යාවක් දක්වන්න ඕනේ. ඒ විදිහට වර්ගීකරණයක් තමයි නික්කේප කාණ්ඩයේ දකින්න පුළුවන්කම තියෙන්නේ. අටකථා කාණ්ඩය මේක අතිරේක සංග්‍රහයක් විදිහට තමයි තියෙන්නේ. කුසල කියන්නේ මොනවද? අකුසල කියන්නේ මොනවද? ඒ විදිහට ප්‍රශ්න නගලා කුසල් අකුසල් පිළිබඳව පැහැදිලි කර දීමක් තමයි මේ අටකථා කාණ්ඩයේදී සිද්ධ වෙන්නේ. එතකොට අපි මෙතනදී සාකච්ඡා කළා ධම්මසංගණී ප්‍රකරණය හා සම්බන්ධව සහ තේරවාදී ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව දැනුම ලබා ගත්තා. අපි කෙටියෙන් මේ පිළිබඳව සාකච්ඡා කළේ. ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම් නැවත නරඹන්නට, මතකෙහි රඳවා ගන්නට. ඔබට හුරු නැති නුහුරු දේවල් මේ අතරෙහි තියෙන්නට පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්නේ ඔබට ඒ නුහුරු හුරු නැති වචන කෙසේ හෝ ධාරණය කරගෙන මතක තබාගෙන ධර්මාචාර විභාගයේ විශිෂ්ට විදිහට සමත් වීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන්නට, ඒ වගේම බුදුදහම හා සම්බන්ධ ගැඹුරු කාරණාවන් බොහෝමයක් අපි මේ පාඩම් වලින් සාකච්ඡා කරනවා. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි උත්සාහ කරන්නේ ඔබට අවබෝධ කරගන්නට අපහසු වෙන බොහෝ කරුණු කියා දෙන්නට, ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට, අත්වලක් සපයන්නට, ධර්මාචාර විභාගයේ ඉතාමත් ඉහළින් සමත් වෙන්නට උදව්වක් අත්වලක් සපයන්නට. එසේනම් අපේ නාලිකාවත් සමගින් සම්බන්ධ වෙලා ඒ පාඩම් අවශ්‍ය විදිහට අධ්‍යයනය කරන්නට යොමු වෙන්නට සිහිපත් කරමින් මේ පාඩමින් සමුගන්නවා. ඊළඟට අපි තවත් ප්‍රකරණයක් පිළිබඳව විස්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.